right. එතකොට අපි සාකච්ඡා කරේ පාසල කියන පද්ධතිය ගැන. ඉතින් පාසල කියන පද්ධතිය ගත්තායින් පස්සේ මේ පාසල කියන පද්ධතිය අපි කිව්වා 1 ඉඳන් 13 වසර දක්වා අපි විවිධාකාර වූ සැකසීම් වලට ලක් වෙලා විවිධාකාර විභාග වලට මුහුණ දීලා මේ විභාගයට මුහුණ දෙනවා කියන්නේ ඒක තවත් ඒකත් සෙපරේට් ප්‍රොසෙස් එකක්. ඒකත් වෙනමම එන ප්‍රොසෙස් එකක් ක්‍රියාවලියක්. ඉතින් ඒ වගේ විවිධ ක්‍රියාවලීන්ට අහු වෙලා අවසානයේදී සමාජයට යහපත් පුරවැසියෙක් විදියට එළියට එනවා. ඒක තමයි මේකේ අපි කියනවා ප්‍රතිදානය එහෙම නැත්නම් අවුට්පුට් එක කියලා. ඉතින් අපේ මේ විෂය නිර්දේශී නැති වුණාට ප්‍රශ්න වලදී සමහරලාට මේ සිස්ටම් එක එහෙම නැත්නම් මේ පද්ධතිය ගැන කතා කරනකොට මේ සිස්ටම් බවුන්ඩරි එකක් ගැන කතා කරනවා. ඒ කියන්නේ මේ පද්ධතියේ තියෙන සීමාව. පාසල කියන පද්ධතිය ගත්තන් පස්සේ මේකට අපි ඇතුළු කරනවා ශිෂ්‍යෝ බාහිරින් සම්බන්ධ වෙනවා ඇතුළු වෙනවා. ඊළඟට මේක ඇතුලේ මේ ක්‍රියාවලිය අවසානයේදී පාසලින් යහපත් පුරවැසියන් විදියට සමාජයට එනවා කියලා කියනවා. එතකොට ඒක තමයි අවුට්පුට් එක කියලා මේක සලකන්නේ. ඉතින් ඒ අතර මේ පාසල කියන පද්ධතියට බාහිරින් සම්බන්ධ වෙන කට්ටිය ඉන්නවා තමයි. කවුද? දෙමව්පියෝ. ඒතර දෙමව්පියෝ පාසලට බාහිරයි. ඒකට හේතුව එයාලා හැමතිස්සෙම පාසලට එන්නේ නැහැ. ඔව්. ඔබේ තියෙන හැසිරීමේ හොඳ මේ නරක අනුව සමහරට දෙමව්පියන්ට හැමදාම පාසලට එන්න වෙනවලව තියෙනවා. එහෙම නෙමෙයි කියන්නේ සාමාන්‍යයෙන් පාසලට දෙමව්පියෝ බාහිර පුද්ගලයෝ විදිහට තමයි මේක සැලකන්නේ. ඉතින් ඒ නිසා ඒ පාසල කියන පද්ධතියෙන් පරිබාහිර අය අපි කියන මේ බවුන්ඩරි එළියේ ඉන්නයි කියලා. ඒ හින්දා මේ වචනේ නිකන් ඉගෙන ගන්න සිස්ටම් බවුන්ඩරි කියලා කියනවා. එහෙම නැත්නම් මේ පද්ධතියේ තියෙන සීමාව කියලා වචනකුත් තියෙනවා. විභාගවලදී නිකන් આવොත් ඒක දැන් මේ කියලා තියෙන හින්දා දන්නවා. නැත්නම් එකපාරටම සිස්ටම් බවුන්ඩරි ගැන අහුවොත් එහෙම අපිට ඒ ගැන අදහසක් නැහැ. ඉතින් අපිට එන්නේ ලොකු විස්තරයක් දීලා අහනවා මේ පරිගණක එහෙම නැත්නම් මේ පද්ධතියට බාහිරින් සම්බන්ධ වෙන එහෙම පද්ධති සීමාවෙන් එළියේ ඉන්න අය කවුද? අපිට විස්තරයක් දීලා අහන්න. ඒ වගේ වෙලාවකදී මේ පද්ධතියේ සීමාව ගැන අපි දන්නේ නැත්නම් අහලා තිබ්බ නැත්නම් අපිට ඒකට උත්තරයක් දී ගන්න බැරුව යනවා. හරි? රයිට්. අපි නෝට් එකට යන්න කලින් තව චුට්ටක් උදාහරණයක් දෙකක් බලමු. මේකේ තියෙනියෝ. රයිට්? මෙතන කියනවා වායුගෝලීය පීඩනයේ සුළඟේ දිශාව උෂ්ණත්වයේ තෙතමනේ ආදී දත් ඇතුළත් කළ විට කාලගුණ පුරෝකතන පද්ධතියක් මගින් හෙට දවසේ කාලගුණ අනාවැකිය ප්‍රතිදානය කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩේ නේද මේ? රයිට්. ප්‍රතිදාන ලෙස ලැබෙන මෙම තොරතුරු වල වැදගත්කම වන්නේ ඒවයින් අපට තීරණ ගැනීමට පහසු වීමයි. රයිට්. ඉතින් මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙච්චර හොඳට දත්ත විශ්ලේෂණය කරනවාද කියලා ඉතින් දන්නේ නැහැ. සැකයි නේද? වහිනවා කියොත් පායනවා කියොත් වහිනවා. කොහොමද ඔය දෙකෙන් එකක් වෙනවන්නේ? කොහොම හරි මෙන්න මේ වායුගෝල පීඩනය කියන එක මේ වෙනකොට තියෙන උෂ්ණත්වය සුළඟේ දිශාව ඊට පස්සේ තෙතමනේ තව තියෙනවා වාතයේ ආර්ද්‍රතාවය මේ වගේ තියෙන data ඒ දත්ත ඇතුළු කරායින් පස්සේ ආසන්න වශයෙන් ඊළඟ දවසේට කොයි විදිහට වෙයිද කියලා එයාට ඒ පද්ධතියක් මගින් මේ දැනගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් එහෙමනම් ඒක කම්පියුටර් සිස්ටම් එකක් වෙන්න ඕන. හරි කම්පියුටර් සිස්ටම් එකක් වෙන්න ඕන. ඉතින් මේ සිස්ටම් එකකින් අර විදිහ දත් ඇතුළත් කරායින් පස්සේ අපිට අවුට්පුට් එක ගන්න පුළුවන් ෆෝකාස්ට් එක ඊළඟ දවසේ මොකක් වෙයිද කියලා. right? ඉතින් එතකොට එතන තියෙන්නේ මේ ආදානය කරන්නේ මොනවද? වායුගෝල පීඩනය, උෂ්ණත්වය, සුළඟේ දිශාව, තෙතමනය, ආර්ද්‍රතාවය මෙන්න මේවා ඇතුළත් කරනවා පද්ධතියකට. එතකොට ඊළඟ දවසේදී මෙන්න මේ විදිහට මේක වායුගෝල පීඩනය වෙනස් වෙයි, උෂ්ණත්වය වෙනස් වෙයි, සුළඟේ දිශාව වෙනස් වෙයි, වර්ෂාව ඇති වෙයිද නැති වෙයිද, අවුව හොඳට පායයිද මේවා යනාදී තොරතුරු අපට අනිත් පැත්තෙන් අවුට්පුට් එක විදිහට ගන්න පුළුවන්. දැන් තව උදාහරණයක් මම ගන්නවා. මේක නෑ. රයිට් අපි බලන්න. කවදා හරි ගිහිල්ලා තියෙන ATM මැෂින් එකක් ළඟට. අම්මලත් එක්ක හරි කොහොම හරි ඊන් නැත්නම් ඉතින් ගණන් ගන්න එපා රයිට්. එහෙනම් ගිහිල්ලා නැත්නම් දැන් අහගන්න මම කියන විදිහට තමයි මේ වැඩි වෙන්නේ.
ATM machine එකකට ගියාන් පස්සේ අපි අපේ තියෙන අර කාඩ් එක තියෙනවා ක්‍රෙඩිට් කාඩ් එක එහෙම නැත්නම් ඩෙබිට් කාඩ් එක මේක ඇතුළත් කරනවා අර ATM machine එකට. ATM කියන එකේ තේරුම මම හිතන්නේ දන්නවා automated teller machine කියලා කියන්නේ. right? එතකොට මේකට ඇතුළු කරායින් පස්සේ අපෙන් අහනවා ඔබේ රහස්‍ය අංකය ඇතුළු කරන්න කියලා කියනවා. ඒකේ තියෙනවා මම හිතන්නේ ඉලක්කම් 4ක විතර මේ කෝඩ් එකක් තියෙනවා. ඉතින් මේ කෝඩ් එක ඇතුළු කරායින් පස්සේ අපිට එනවා මෙනු එකක් මොනවද ඔයාලට කරන්න ඕනේ. right? අපේ පාස්වර්ඩ් එක වෙනස් කරන්න ඕනේද? සල්ලි කොහේ හරි account එකට transfer කරන්න ඕනේද? එහෙම නැත්නම් withdraw කරන්න ඕනේද? මුදල් ආපසු ලබා ගන්නවට කියනවා withdraw කරනවා. ඉතින් මේ මොකද්ද? මුදල් තැන්පත් කරන්න ඕනේ. මේ වගේ මෙනු එකක් එනවා. ඉතින් අපි අදාළ මෙනු එක තෝරලා ඉවර වෙලා ඊට පස්සේ ඉවර ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. එතන තියෙන්නේ සිස්ටම් එකක්. එතන තියෙන්නේ පද්ධතියක්. එතනදිත් මොකක්ද වෙන්නේ? ඒ පද්ධතියට අපි අපේ පාස්වර්ඩ් එකක් ඇතුළත් කරනවා. ඒ පාස්වර්ඩ් එක ඇතුළත් කරාන් පස්සේ අපිට ඊට අනුරූපව සකස් වෙලා මෙනු එකක් ඩිස්ප්ලේ වෙනවා. අන්න ඒක ක්‍රියාවලියක් විදිහට අපිට හඳුනන්න පුළුවන්. ඇතුලේ සිද්ධ වෙච්ච ක්‍රියාවලියක ඇත්තටම ඩිස්ප්ලේ වෙනවා නම් එතන අවුට්පුට් එකක් විදිහට අපිට හඳුනන්න පුළුවන්. ඉතින් ඒ අවුට්පුට් එක එන්න බලපෑවේ මොකද්ද? අපි ඇතුළත් කරපු පින් නම්බර් එක. පින් නම්බර් එක වැරදි නම් අපිට පෙන්වන්නේ වෙන අවුට්පුට් එකක්. කියනවා ඔයා ඇතුළත් කරපු අංකේ වැරදි. ආයෙ උත්සාහ කරන්න කියලා. ඒන්නේ අපි ඇතුළත් කරපු පින් නම්බර් එකට අනුරූපව තමයි. ඉතින් ඒ හින්දා දැන් සිස්ටම් ගැන ලොකුවට හිතන්න එපා. සාමාන්‍ය සිස්ටම් එකක් ගත්තයින් පස්සේ හැම එකේම අර තියෙන මූලික සංඝටක තමයි තියෙන්නේ. ආදානය කරනවා. ඒ හරහා ඇතුලේ යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතනින් පස්සේ මොකද වෙන්නේ? අවුට්පුට් එකක් නැත්නම් ප්‍රතිදානයක් අපට ලැබෙනවා. ඉතින් ඒ හින්දා ඔය වගේ ඔය විදිහට මේක ස්ටඩි කරන්න. එතකොට මේක හරිම ලේසි. right. අපි උදාහරණ දෙකක් තුනක් විතර දැන් කතා කරා. එතකොට මේ පද්ධති ගැන අපි තේරුම් ගන්න. right. ඉතින් ඊට අමතරව අපි දන්නවා අපි එදා ඉඳන්ම දන්න පද්ධතිය තමයි අපේ කම්පියුටර් එක. නේද? අපි මේකට දත් ඇතුළු කරනවා, අකුරු ටයිප් කරනවා, ඒවා ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ ඒ ඔක්කොම ආදාන ප්‍රතිදාන සහ processing එහෙම නැත්නම් මේ සකස් කිරීම කියන ඒවා යටතට වැටෙනවා. හරි. දැන් අපි පොඩි නෝට් එකකට යමු. right. පද්ධති අපේ මාතෘකාව තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය. right. අපි ඔය විදිහට ලියන්නේ ඔක තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය මාතෘකාව ලියන්න. තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය මාතෘකාව යටතේ පළවෙනි කරුණ right ලියන්න පද්ධතියක මූලික සංඝටක තුනකේ ඒවා මේක කෙලින්ම ෂෝට් නෝට් එකක් ඈ ආයි මේක බැලුවා නම් that is more than enough ඕනෑවටත් වඩා වැඩි right ඒවා ආදාන input
ඊළඟට ක්‍රියාවලිය එහෙම නැත්නම් සැකසුම අපි ක්‍රියාවලිය කියලාත් කියන මේකට එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේකට සැකසීම කියලා කියන්නත් පුළුවන් right අපි දෙකම පාවිච්චි කරන ඒ හින්දා මේ අපි මේක ලියමු සැකසීම කියන right process සහ ප්‍රතිදානය කියනවා output ආදානය සැකසීම සහ ප්‍රතිදානය ලෙස හැඳින්වේ right ඒවා ආදානය සැකසීම ප්‍රතිදානය සහ ප්‍රතිදාන ලෙස හැඳින්වේ right ඊළඟ කරුණ ඉලක්කන යන්න සාමාන්‍ය ජීවිතයේදී අපි විවිධ පද්ධති භාවිතා කරමු ශ්වසන පද්ධතිය එයට කදිම උදාහරණයකි එමගින් ඇතුළු කරගනු ලබන ඔක්සිජන් වාතය ආදානය ලෙසද අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය
සැකසීම ලෙසද එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිඵලය හරිය ලියන්න ප්‍රතිඵලයක් ලෙස පිටතට පැමිණෙන කාබන් ඩයොක්සයිඩ් මම CO2 කියලා CO2 දන්නවනේ CO2 කිව්වම කැමේ ලොකු පොඩි ප්‍රශ්නයක් නේ CO2 ඒ මොකක්ද එන්නේ right the word එහෙම දන්නවා ඔයාලදී word වල ලියන්නේ මම ලියන්නේ subscript කරන්න එහෙම දන්නවා right superscript subscript right ප්‍රතිඵල ලෙස CO2 ප්‍රතිදානය ලෙසද හඳුනාගත හැකියි right වාක්‍යයල් ලොකු වාක්‍යයක් එමගින් ඇතුළු කරගන්න ලබන ඔක්සිජන් වාතයේ ආදානය ලෙසද අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය සැකසීම ලෙසද එහි ප්‍රතිඵලයක් ලෙස පිටතට පැමිණෙන CO2 ප්‍රතිදානය ලෙසද හඳුනාගත හැකියි right එතකොට මේ ඊටාම සරල අපි එදිනදා භාවිතා කරන පද්ධතියක් පිළිබඳව බොහොම සැකෙමින් තමයි මේ පැහැදිලි කරන්නේ ඉතින් ඉතින් මම වැඩිදුර පද්ධති ගැන කතා කරන්න යන්නේ නැහැ කියපු උදාහරණ ගැන අදහස තියාගන්න මොකද ඉස්සරහට අපි ඔය පද්ධති ගැන කතා කරනකොට ඔයාලගේ ඉස්කෝලේම තමයි අපි පද්ධතියක් විදිහට මේ හදන්න යන්නේ right ඉතින් එතකොට දැන් මේ වගේ පද්ධති ගත්තයින් පස්සේ යම් කිසි අවස්ථාවල සමහර අවස්ථාවලදී පද්ධති වලට ඇතුළු කරනවා දැන් මේ පාසලට ඇතුළු කරනවා ළමයි ඒ වගේම ශ්වසන පද්ධතියට ඇතුළු කරනවා ඔක්සිජන් ඒ වගේම යම් කිසි පද්ධතියකට ඇතුළු කරනවා දත්ත යම් කිසි පද්ධතියකට ඇතුළු කරනවා දත්ත ඒ ඇතුළු කරන දත්ත අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලියක් හරහා ප්‍රතිදානයේ විදිහට අපි තොරතුරු ලබා ගන්න අවස්ථා තියෙනවා එතකොට අපි ඇතුළු කරන්නේ දත්ත ඊළඟට අභ්‍යන්තරයේ යම් යම් ක්‍රියාවලින් සිද්ධ වෙන්න පුළුවන් ඊළඟට එහි ප්‍රතිඵලයක් විදිහට ඉවතට එන්නේ තොරතුරු ඉතින් එහෙමනම් දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් තියෙනවා නම් ඒ කියන්නේ මේ සැකසීමේ ක්‍රියාවලිය හරහා දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් කොහේ හරි තියෙනවා නම් ඒ වගේ පද්ධති වලට අපි කියනවා තොරතුරු පද්ධති කියලා එහෙම නැත්නම් අපි කියනවා information system කියලා තවත් කෙටියෙන් කියනවා නම් IS කියලා කියනවා IS කියවම අර IS නෙමෙයි right AIS වෙනම එකක් මෙතනදී අපි IS කියලා කියන්නේ information system තොරතුරු පද්ධති ඉතින් එහෙනම් පද්ධති ගැන අපි කතා කරනකොට මේ තොරතුරු පද්ධති ගැන අපි කතා කරන්නේ ඉතින් මේ තොරතුරු පද්ධති ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් අපි මේ වෙනකොට පාවිච්චි කරන මේ පද්ධති තොරතුරු පද්ධති බවට පරිවර්තනය කරන්න යනකොට කරන්න ඕනේ වැඩ ටික මොකක්ද කියන එක තමයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්න. එතකොට මේ තොරතුරු පද්ධතියක් බවට පත් කරගන්න නම් දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන්න ඕනේ මේක තුල ඇති සැකසීමේ ක්‍රියාවලිය හරහා. ඉතින් දත්ත තොරතුරු බවට පත් කරන මෙවැනි පද්ධතියකට අපි තොරතුරු පද්ධතියක් කියලා කියනවා right අපි ඊට කලින් මෙන්න මේ කොටසට ඇවිල්ලා බලමු දැන් ඔය කියන්නේ තොරතුරු පද්ධති තියෙනවා right අපි බලමු එතකොට මේ තොරතුරු පද්ධති ගත්තයින් පස්සේ
දත්ත ඇතුළු කරලා තොරතුරු ලබා ගන්න මේ වගේ පද්ධති ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි manual information system. ඒවට සිංහලෙන් කියන අත්යුරු තොරතුරු පද්ධති. අනිත් ඒවා තමයි පරිගණක පාදක තොරතුරු පද්ධති. computer based කියලා කියනවා. computer based information system. ඔන්න දැන් මේක දැන් පටල ගන්න එපා. ආපහුම මුලට එනවා. right? මොකක්ද අපේ පාඩම? තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය. දැන් තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය නම් අපි තොරතුරු පද්ධති ගැන තමයි කතා කරන්න ඕනේ. හැබැයි තොරතුරු පද්ධති ගැන කතා කරන්න කලින් පද්ධති ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ හින්දා අපි පද්ධති ගැන කතා කරා. පද්ධතිගේ සංඝටක ගැන කතා කරා. දැන් අපි මේ පද්ධති මොන විදිහටද තොරතුරු පද්ධති බවට පරිවර්තන වෙන්නේ කියන එක කතා කරා. ඒ කියන්නේ මේ තියෙන පද්ධතියකට දත්ත ඇතුළු කරායින් පස්සේ අභ්‍යන්තරේ ක්‍රියාවලියකින් පස්සේ තොරතුරු නම් එළියට එන්නේ අපි අන්න ඒවට කියන්නේ තොරතුරු පද්ධති. ඊළඟට ඒ තොරතුරු පද්ධතිය තවත් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. එකක් අපි කිව්වා manual systems කියලා, අනික අපි කිව්වා computer based systems කියලා. ඒ කියන්නේ පරිගණක උපකාර කරගෙන ක්‍රියාත්මක වෙන පද්ධති තියෙනවා. දැන් අද තියෙන්නේ ගොඩක් එහෙම ඒවා. එහෙම නැත්නම් අනිත් ඒවාට කියනවා manual information systems කියලා. අත්‍යුරු තොරතුරු පද්ධති. right? දැන් මම උදාහරණයක් මෙහෙම කියන්න. ලේසිම එකක් ඔයාලට කියන්න. දැන් ඔයාලා පාවිච්චි කරනවා mobile phones. දැන් හැමෝම අතේ තියෙනවනේ. එතකොට ওই ෆෝන් එකේ කවුරු හරි කෙනෙක්ගේ contact number එකක්, කෙනෙක්ගේ දුරකථන අංකයක් ඔයාලා save කරනවා. save කරලා තියන්න. අපිට ඕනේ වෙලාවකදී මේ contact number එක අකුරෙන් දෙකෙන් ගාලා ගන්න පුළුවන්. search කරන්න පුළුවන්. හැබැයි මීට අවුරුදු 2-3කට එහෙම නැත්නම් මීට අවුරුදු 10කට කලින් ඔය මොබයිල් ෆෝන්ස් තිබුණේ අර තිබුණේ ලෑන්ඩ් ලයින්ස් කියන ඒවා. මොනවද ඒවට කියන්නේ? ස්ථාවර දුරකථන කියලා කියන්නේ SLT එකේ තියෙන අන්න ඒ වගේ. ඊටත් කලින් තිබුණේ මොනවද? අර රවුම් කරකව තැපැල් කන්තර වල එහෙම පරණ තියන්නේ අර. ඔව්. ඉතින් ඒ වගේ ටිකක් පරණ මොඩල් එකේ දුරකථන. ඉතින් ඒ කාලේදී ඔය මොබයිල් ෆෝන් තිබ්බේ නැති හින්දා කට්ටිය ටෙලිෆෝන් නම්බර් එක ලියන්න වෙනම පොතක් තියාගෙන හිටියා. ඔව් ඉතින් ලියනවා ඒ පොතේ. බාප්පගේ පුතාගේ මල්ලිය. අර ඊට පස්සේ යාගේ නෑන්දා. ඔහොම තමයි අරක ලියාගෙන යන්නේ. කිසිම ඕඩර් එකක් නැහැ. ඉස්සලා හම්බෙන නම්බර එක කාගේද? ඒක ලියාගත්ත පොතේ. ඊට පස්සේ ඔය විදිහට පිටු ගානක් ගියයින් පස්සේ හදිසියෙ හරි කාගේ හරි නම්බර එකක් හොයාගන්න ඕන අර පිටුවේ උඩ ඉඳන් පිටු ටික ඉවර වෙනකම්ම බලාගෙන යන්න ඕන. නම්බර ඉවරනකම් කියන්නේ නම්බර එක හම්බ වෙනකම්. අන්න එතනත් මොකද්ද කරලා තියෙන්නේ? අර පොතට ඇතුළත් කරලා තියෙනවා දත්ත. මොනවද දත්ත? එක එකනයි දුරකථන. හැබැයි ඒ වගේ පද්ධතියකදී ඒ දුරකථන අංකය හොයාගන්න යනකොට සමහර විට ඒ සම්පූර්ණ පිටු කීපයක්ම පෙරලන්න වෙනවා ඒ නම්බර එක හොයාගන්න. හැබැයි අපි මොබයිල් ෆෝන් එකේ ඔය වැඩේ ගන්න එච්චර ප්‍රශ්නයක් නෑ. කන්ටැක්ට්ස් වලට ගියා අදාළ කෙනාගේ නමේ මුල් අකුරු දෙක තුනක් ගහනකොට ඔව් එයාගේ නම්බර එක එහෙම නැත්නම් ඒ නමට අදාළ නම්බර එක පටස් ගාලා ඩිස්ප්ලේ වෙනවා. අන්න ඒවා පරිගණක පාදක තොරතුරු පද්ධති. අපි කියනවා කම්පියුටර් එකක් නේ ඇතුලේ. මොබයිල් ෆෝන් එක කියන්නේ කම්පියුටර් එකක් නේ. එහෙනම් ඒක ඇතුලේ අපි ගබඩා කරපු දත්ත තමයි මේ හොයන්න ගියේ. බොහොම ලේසි. ඉතින් මම මේ පරිගණක පාදක තොරතුරු පද්ධතියක තියෙන පහසුව සහ අත්‍යුරු තොරතුරු පද්ධතියක තියෙන අපහසුව ගැනයි පැහැදිලි කරන්නේ. මේ හින්දා ඒ වගේම මේ පද්ධති දෙකේ වෙනස පැහැදිලි කරන්න තමයි මම මේ උදාහරණ ගත්තේ. හරි. දැන් එහෙමනම් ආපහු මේවා මම මේ ආයෙ මතක් කරන්නේ මේ පාඩම කරනකොට එකම જાති එක වගේ ඒවා ගොඩ අහු වෙනවා. පාඩම මොකද්ද? තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය. හරි. එතකොට අපිට
තොරතුරු පද්ධති ගැන දැනගන්න කලින් පද්ධති ගැන දැනගන්න ඕන. ඉතින් ඒ හින්දා අපි කතා කරා පද්ධතියක තියෙන මූලික සංඝටක තුනයි. ආදාන, ක්‍රියාවලිය සහ ප්‍රතිදාන. ඒ වගේම අපි එදිනෙදා ජීවිතයේදී ඕනෑ තරම් පද්ධති පාවිච්චි කරනවා. අපි ළඟම තියෙන හොඳම උදාහරණය ශ්වසන පද්ධතිය. ඒකෙදිත් අපි ආදානය කරනවා, ප්‍රතිදානය කරනවා, ඒ වගේම අතුලේ සකස් කිරීමක් සිද්ධ වෙනවා. රයිට්? සිස්ටම් ගැන එහෙම අවබෝධයක් ලබා ගත්තා. එතකොට ඒ දක්වා ඔය පාඩමේ උඩ ඉඳන් දැන් හොඳට මතක තියෙන්න ඕන. මම ගොඩාක් ලොකු දේවල් කරලා නැහැ, පොඩි දෙයයි කරලා. ඊළඟට තමයි අපි තොරතුරු පද්ධති බවට එන්නේ. එතකොට තොරතුරු පද්ධති කියනවා හඳුන්වන්නෙම මොන විදිහටද? ඇතුළත් කරනු ලබන දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතිය තොරතුරු පද්ධතියක් වේ. දැන් ශ්වසන පද්ධතියේ ඔක්සිජන් කියන්නේ දත්ත නෙවෙයිනේ. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ දත්ත නෙවෙයිනේ. ඒ හින්දා ඒක තොරතුරු පද්ධතියක් නෙවෙයිනේ. ඒක normal system එකක්. ඒක සාමාන්‍ය පද්ධතිය. එහෙනම් පද්ධති කියනවා මේ අපවට ඕනේ තරම් තියෙනවා. තොරතුරු පද්ධතියක් වෙන්න නම් දත්ත ඇතුළත් කරන්න ඕනේ. ඒ දත්ත අභ්‍යන්තර ක්‍රියාවලියකදී තොරතුරු බවට පත් වෙන්න ඕනේ. එවැනි ඒවට අපි කියනවා තොරතුරු පද්ධති කියලා. හරි. අපි නෝට් එකට දැන් අපෝ යනවා. දැන් මේ දක්වා කරපු ටික අපි බලමු අනිත් හැම දැන් තේරුණාද මේ දක්වා කරපු ටික? මට මොකද මේ පාඩම අතිශයින්ම වැදගත්. දැන් සමහර පාඩම් තියෙනවානේ. ඒ ටික අතහැරුණායින් පස්සේ කමක් නැහැ. ඊටු ටික තේරුම් ගන්න පුළුවන්. එහෙම බෑ මේ පාඩම. දසුන් මේ පාඩම තේරුණාද මේ දක්වා කරපු ටික? ඔව් හරි. රයිට්. අපි තව කායින්ද? කේශර, කවිෂ තේරුණාද? කෝ කවිෂ ළමයි නිදිද? හරි මැසේජ් එක දැම්මා. රයිට් හරි. ඊළඟට අපි ගෑන් ළමයි ටික. මේ අපි ඉෂාරා නැද්ද අද? ඔන්න බලන්නකෝ. අයින්. අවඩින්ගෙන් බයින්න හැදුව හොඳට තියලා. මේ ඉෂාරා තේරුණාද? ඔව් සර්. හරි. කවිෂ තේරුණාද? කවිෂ ඉන්න ඕන දිගටම පන්ති දැන්. හරි. රයිට්. ඒ ටික ඇති. මම අර එදා කිව්වා වගේ අපේ පන්තියේ හිටපු ගෑනු ළමයි 4 දෙනාගෙන් දෙන්නෙකුට මේ ගමන A තියෙන්නේ. හරි. එක්කෙනෙකුට B, අනිත් ගෑනු ළමයට C. ලේසියෙන් IT කරලා ගෑනු ළමයින්ට මොකද ගෑනු ළමයි හරි මේ ඔය ප්‍රැක්ටිකල් පැත්තට හරි නැඹුරුවක් නැහැනේ. හරි අමාරුයි ඒවා පැත්ත කරන්නේ. නමුත් ප්‍රැක්ටිකල් ඕනේ නැහැ මේක පාස් වෙන්න. ICT එක පාස් වෙන්න. ඒ හින්දා මතක තියාගන්න අපේ ගෑනු ළමයි 4 දෙනාට පුළුවන් වුණා නම් අපි පහුගිය විශිෂ්ට සාමාර්ථම ලබා ගන්න මෙතන ඉන්න කිසි කෙනෙකුට ඒක බැරි වෙන්නේ නැහැ. මොකද එයාලට උගන්වපුවාම එයාලට උගන්වලා ගත්ත අත්දැකීම් එකයි මම ඔයාලට උගන්වන්නේ. ඒ හින්දා එයාලට වඩා මෙතන ඉන්න හැම කෙනාටම විශිෂ්ට සාමාර්ථ ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පුළුවන් වෙන්න ඕනේ පුළුවන් ඉතින්. ඒකේ දෙයක් නැහැ. රයිට්? දැන් කොහොමත් අපි අඩුම ගානේ මාසයක් දෙකක් හරි මම මේ හෝල් ක්ලාස් එකකට එන්න වෙනවනේ. එහෙම නැත්නම් විභාග තියෙන එකක් නැහැනේ. ඒ නැතත් මෙහෙම ඉඳලා හරි වැඩේ ගොඩ දාගන්න අපිට පුළුවන්. හරි? හොඳට මතක තියාගන්න. එහෙනම් විශේෂයෙන් අපේ ගෑනු ළමයි ටික මතක තියාගන්න. අර ඉස්සෙල්ලා ගෑනු ළමයි තිබ්බා වගේ රෙකෝඩ් එක එහෙමම තියන්න. රයිට්? එතන හිටපු ගර්ල්ස්ලාට මේ වැඩේ කරන්න පුළුවන් නම් මෙතන ඉන්න බොයිස්ලා සහ ගර්ල්ස්ලා ඔක්කොටම මේ වැඩේ කරන්න පුළුවන්. මොකද එයාලට උගන්වපු අත්දැකීම් එකයි මම ඔයාලට උගන්වන්නේ. එහෙනම් අනිවාර්යයෙන් විශේෂයෙන් දැන් අපි මේ ගමන 11 ඉරුෂි කාවින්දි අනිවාර්යයෙන්ම මේ ඒකක් තමයි ඔළුවේ ආයේ ඒක ලකුණු 75න් ගන්න ඒකක් වෙලා බෑ 90න් 85න් 90න් එහාට යන ඒකක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක අපට සාර්ථක කරගන්න පුළුවන්. මම ගෑනු ළමයින් මේ විශේෂයෙන් කිව්වේ මොකද ගෑනු ළමයිනේ ICT වල ගොඩක් මේ බෑක්වර්ඩ් අය. ඒ හින්දා අපේ පන්තිවල එහෙම වෙන්න බෑ. දැන් ඒක අපි ඔප්පු කරලා පෙන්නලා තියෙන පන්තියේදී. ගිය අවුරුද්දේ. එහෙනම් ඔබට ඒ ගැන කිසි ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නැහැ. හරි? දැන්
ඔය පාස් වෙච්ච අයගෙන් එයාලා දෙමව්පියෝ මට ඊයේ පෙරේදත් කතා කරලා කියනවා. ඉතින් ඉස්කෝලේදී ICT වල කිසිම දෙයක් කරලා නැහැ. මගේ පන්තියෙන් පමණයි කරගත්තේ කියන එක ඒ දෙමව්පියෝ ගොඩක් අය කියනවා. අහලා බලන්න ඇත්ත දේ කතාව මම කියන එක නෙවෙයි. ඒ දෙමව්පිය කියන කතාව අහලා බලන්න. ඒක ඒ තරම් විශ්වාසයෙන් ඒ දෙමව්පිය කියනවා. මොකද ඉස්කෝලේ ගොඩක් වෙලාට කෙරුණේ නැති පාඩම් මම කරා කිසි ප්‍රශ්නයක් නැති වෙන්නේ ඒ එකක් ගන්නම. ඒ හින්දා මෙතන ඉන්න කිසි කෙනෙකුට ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරන්න දෙයක් නැහැ. ඕන කෙනෙකුට මේ මොහොතේ ඉඳන් අපි මාර්තු වෙනකන් මේ 11 පන්තියේ ළමයින්ට chance එක තියෙනවා ඉගෙන ගන්න. මේ මාස 3-4දී ඒ එකකට යන්න පුළුවන් මෙතන ඉන්න හැම කෙනාටම. හරි. ඉතින් ඒ වොරන්ටිය මම දෙනවා. හැබැයි ඔයාලා කැපෙන්න ඕනේ. හරි. data scientist කියන්නේ කවුද? විකේෂර අහනවා. data scientist කියන්නේ විද්‍යාඥයා. දත්ත විද්‍යාඥයා. දෙක එක නම් වලින් කියනවා. data analyst කියලා කෙනෙක් ඉන්නවා. දත්ත විශ්ලේෂක කියලා කෙනෙක් ඉන්නවා. ඒ scientist කියන වචනේ කොහෙන්ද කේෂර හම්බුනේ මේක? මොකේද තිබුණේ? මේක නිකන් දත්ත පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් වගේ අර්ථයක් එන්න පුළුවන්. කොහෙන්ද මේ වචනේ ආවේ කියන්නකො මට? ඉන්ටර්නෙට් එකෙන්. right අපි ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා බලමු. සාමාන්‍යයෙන් අපේ මේ සිස්ටම් ඇනලිසිස් වල නම් කෙලින්ම data analyst කියලා වෙනම කෙනෙක් ඉන්නවා. data administrator කියලා වෙනම කෙනෙක් ඉන්නවා. data scientist කියන්නේ ඉතින් මේ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ ඉතින්. right හරි අපි බලමු ඒකත් හොයලා. හරි පාඩමට ආපහු. right දැන් අපි ලියනවා මෙන්න මේකේ ඉතුරු කරුණු ටික. right ලියන්න පටන් ගන්න. දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් ලියන්න. දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වේ. දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වේ. ඊළඟ කරුණ තොරතුරු පද්ධති ප්‍රධාන කොටස් දෙකකි. වර්ග දෙකකි. ප්‍රධාන වර්ග දෙකකි. ප්‍රධාන වර්ග දෙකකි. right අපි ඉස්සලා කීවා එකක් තමයි අත්‍යුරු තොරතුරු පද්ධති අනික පරිගණක පාදක තොරතුරු පද්ධති. අපි ලියමු. ඒවා අත්‍යුරු තොරතුරු පද්ධති. වරහන් ඇතුලේ manual information system මම එක ලියන්නම්. manual information system
අපි අනිත් කියනවා කම්පියුටර් බේස්ඩ් එහෙම නැත්නම් පරිගණක පාදක තොරතුරු පද්ධති. පරිගණක පාදක තොරතුරු පද්ධති. අපි කියන computer based information system ලෙස හැඳින්වේ. ඒවත් ඉංග්‍රීසියෙන්ම ටයිප් කරන්නේ. ලෙස හැඳින්වේ. right. ඒවා අතිරු තොරතුරු පද්ධති ඒ කියන්නේ manual information system සහ පරිගණක පාදක තොරතුරු පද්ධති computer based information system ලෙස හැඳින්වේ. right. අපේ මේකෙදිත් මේ session එකේ තව විනාඩියක් විතර තියෙන්නේ. ආපවර විදිහටම අපි පරණ ලින්ක් එකෙම join වෙන්න ඕනේ. right. එතකොට තොරතුරු පද්ධති ගත්තාම ඒ වගේ ප්‍රධාන කොටස් එතකොට අපි දෙකක් කතා කරා. එකක් තමයි manual information system අනිත් එක computer based information system. right. දැන් අපි අපේ පොතට යමු. මේ ඔයාලගේ පොතේ කවුද mic off කරගන්න ඕනේ. හරි. off වෙලා නේද ඔක්කොම. ආපහු අපි ටෙක්ස්ට් බුක් එකට යමු. right. මම මේකේ share කරන්නම්. එතකොට හැමෝටම බලා ගන්න පුළුවන්. 10ටත් පුළුවන් බලා ගන්න මේකේ. right. එතකොට මේ කියන තොරතුරු පද්ධති ගත්තාම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා කිව්වා. මේ අපි කතා කරන ලට අතිරු තොරතුරු පද්ධති පිළිබඳව. right. අපි මේ පොතේ තියෙන උදාහරණ ගමු. ඊට පස්සේ අපි තව ටිකක් පැහැදිලි කරගමු. අපි තව උදාහරණ දෙක තුනක් අරගෙන. right. මෙවැනි පද්ධති වල සියලුම සැකසුම් ඒ කියන්නේ මේ process